පරිණාමක නිර්මාණය. හරි. පරිණාමක නිර්මාණය කරන අපේ කතා කරන දෙන්නේ ට්‍රාන්ස්ෆෝමර් එකක් කොහොමද හැදෙන්නේ කියන එක ගැන. හරිද? එතකොට ට්‍රාන්ස්ෆෝමර් එකකින් කරන්නේ අපි විද්‍යුතයට සම්බන්ධ කරනවා කියන්නේ කියන්නේ 230 කරන්ට් එක 12කට වගේ හරවන්න. තමයි මේ කියන පරිණාමකයක්. එහෙම නැත්නම් ට්‍රාන්ස්ෆෝමර් එකක් භාවිතා කරන්නේ. හරි. පරිණාමකයේ මූලික සැකස් වෙන්නේ මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට මෘදු යකඩ හරයක් තියෙනවා. මෘදු යකඩ හරයක්. මේ කොටස නිර්මාණය කරලා තියෙන්නේ යකඩ වලින්. හරිද? ඊට පස්සේ මේකේ මෙහෙම මේ දෙපැත්තේ මෙන්න මේ විදිහට තඹ කම්බි යොදලා තියෙනවා. තඹ කම්බි යොදලා තියෙනවා. හරිද? අනිත් පැත්තේ මේ විදිහට. ඔන්න විදිහට තඹ කම්බි යොදලා තියෙනවා. මේ යොදලා තියෙන්නේ තඹ කම්බි. හරිද? එතකොට අපිට ධාරාව සපයන පැත්ත. ඒ කියන්නේ වැඩි විභවයක් අවකර පරිණාමක තියෙනවා, අධිකර පරිණාමක තියෙනවා. ඒ කියන්නේ අපි ඉස්සරහදී කතා කරමු. මේකේ කරන්ට් එකට සම්බන්ධ කරන පැත්ත. ඒ කියන්නේ අපි කරන්ට් එක දෙන පැත්ත. දෙන පැත්තට අපි කියනවා ප්‍රාථමික දංගරය කියලා. ප්‍රාථමික දංගරය. අපි හිතමු මේ පැත්ත. කරන්ට් එක අපි දෙන්නේ මේ පැත්තට. ඒකෝට මේක ප්‍රාථමික දංගරය. හරි. ඊට පස්සේ අපි මේකට කරන්ට් එක දුන්නාට පස්සේ මේකෙන් කරන්ට් එක එළියට දෙනවා. එළියට දෙනවා කියන්නේ අපි අර කිව්වා වගේ වෝල්ට් 12 වගේ උපකරණයකට පාවිච්චි කරන්න කරන්ට් එක එළියට දෙනවා. ඒකෝට කරන්ට් එක එළියට දෙන්නේ අනිත් පැත්තෙන්. ඒකෝට ඊට පස්සේ කියනවා ද්විතීක දංගරය කියලා. ද්විතීක දංගරය. හරි. කඩාල් මේක අරගෙන ලකුණු කරගන්න ප්‍රාථමික දංගරය සහ ද්විතීක දංගරය. හරි. ලියාගන්න. පරිණාමකයක එක් දංගරයකට ප්‍රත්‍යාවර්ත ධාරා ප්‍රභවයක් සම්බන්ධ කරයි. ප්‍රත්‍යාවර්ත ධාරා ප්‍රභවයක් සම්බන්ධ කරයි. ප්‍රත්‍යාවර්ත ප්‍රභවයක් සම්බන්ධ කරයි. ප්‍රත්‍යාවර්ත ප්‍රභවයක් සම්බන්ධ කරයි. අනෙක් දඟරයට එහෙම නැත්නම් මේකට කියන්නේ දෙවන දඟරයට විදුලියෙන් ක්‍රියා කරන උපකරණයක් එහෙම නැත්නම් මේකට අපිට කියන්න පුළුවන් බාර ප්‍රතිරෝධයක් කියලා. විදුලියෙන් ක්‍රියා කරන උපකරණයක් සම්බන්ධ කරයි. හරි. දැන් මේ කියන ටික පහළ ලියාගෙන යන්න. පරිණාමකයට විද්‍යුත් ශක්තිය සපයන පළමු දඟරය විද්‍යුත් ශක්තිය සපයන පළමු දඟරය ප්‍රාථමික දඟරය ලෙස හඳුන්වයි. විද්‍යුත් ශක්තිය සපයන පළමු දඟරය ප්‍රාථමික දඟරය ලෙස හඳුන්වයි. ප්‍රාථමික දඟරය තමයි ළමයි අපි තව නමක් කියනවා ප්‍රධානය කියලා කියනවා. ප්‍රාථමික දඟරය ලෙස හඳුන්වයි. ශක්තිය ඊළඟට වෙනම තව ලකුණක් ගන්න. ශක්තිය පිටතට ලබා ගන්න දඟරය ද්විතීක දඟරය ලෙස හඳුන්වයි.
ද්විතීක දංගරය ලෙස හඳුන්වන්නේ. ද්විතීක දංගරය ලෙස හඳුන්වන්නේ. හරි. දැන් බලන්න ළමයි. හරි. මේකට කියන්නේ ප්‍රාථමික දංගරය. ඒ කියන්නේ අපි ප්‍රත්‍යාවර්ත ධාරාව අපි වෝල්ට් 230ක් යනවා කියලා හිතන්නකෝ. වෝල්ට් 230 සම්බන්ධ කරන දංගරය තමයි ප්‍රාථමික දංගරය කියලා කියන්නේ. පරිණාමක ඇතුලෙන් මේ වෝල්ට් 230 ගිහිල්ලා එළියට එන කොටස එක්ක වැඩි වෙලා එහෙම නැත්නම් අඩු වෙලා කියන දෙකෙන් මොකක් හරි වෙන්න පුළුවන්. අවකර සහ අධිකර පරිණාමක කියලා වර්ග දෙකක් තියෙන හින්දා පිටතට පැමිණෙන එක. ඒ කියන්නේ අඩු වෙලා හරි වැඩි වෙලා හරි පිටතට පැමිණෙන දංගරයට පිටතට ලබා දෙන දංගරයට කියනවා ද්විතීක දංගරය කියලා. හරි. ප්‍රාථමික දංගරය. ප්‍රාථමික දංගරයට සපයන වෝල්ටීයතාවය. දැන් අපි මෙතන සපයන කියන්නේ ඉස්සෙල්ලා වෝල්ට් 230ක්. එතකොට ප්‍රාථමික දංගරයට සපයන වෝල්ටීයතාවය අපි සංකේතවත් කරනවා VP කියලා. voltage in primary. ඒ කියන්නේ ප්‍රාථමික දංගරයට සපයන වෝල්ටීයතාවය. හරිද? සහ ප්‍රාථමික දංගරයේ තියෙන කොට සංඛ්‍යාව. ඒ කියන්නේ ප්‍රාථමික දංගරයේ මේ විදිහට උතලා තියෙන කොට සංඛ්‍යාව අපි සංකේතවත් කරනවා NP කියලා. NP කියලා හඳුන්වන්නේ ප්‍රාථමික දංගරයේ වටේ උතලා තියෙන කොටවල් සංඛ්‍යාව. VP කියලා හඳුන්වන්නේ ප්‍රාථමික දංගරයට සපයන වෝල්ටීයතාවය. හරි. ද්විතීක දංගරයට යනවා. ද්විතීක දංගරයෙන් පිටතට දෙන විද්‍යුත් වෝල්ට් කියන්නේ විදුලිය වෝල්ටීයතාවය අපි හඳුන්වනවා VS කියලා. V secondary volt in secondary උතලා තියෙන කොටවල් සංඛ්‍යාව. ද්විතීක දංගරය වටා උතලා තියෙන කොටවල් සංඛ්‍යාව අපි සංකේතවත් කරනවා NS කියලා. හරිද? මේක තියාගන්න. මේ පැත්තෙන් දාගන්න VP කියලා එකක් ගන්න. ප්‍රාථමික දංගරයට සපයන විද්‍යුත් ගාමක බලය. 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 හරි. ඊට පස්සේ NP කියලා එකක් ගන්න. NP කියලා එකක් ගන්න. NP ප්‍රාථමික දංගරයේ ඇති කොටවල් සංඛ්‍යාව. 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 හරි. ඊට පස්සේ යටින් VS කියලා එකක් ගන්න. VS ද්විතීක දංගරයෙන් ලැබෙන වෝල්ටීයතාවය. ද්විතීක දංගරයෙන් ලැබෙන වෝල්ටීයතාවය. එහෙම නැත්නම් විද්‍යුත් ගාමක බලය. එහෙම නැත්නම් කියනවා ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය කියලා. කියන්නේ VS ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය. VS කියලා එකක් ගහලා යන ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය. එහෙම නැත්නම් ද්විතීක දංගරයෙන් ලැබෙන වෝල්ටීයතාවය. එහෙම නැත්නම් විභවය. මේකට අපිට තව නමක් දෙන්න පුළුවන් ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය. බලය විශාලස්ස තමයි දෙන්නේ. බලය ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය. හරි. ඊට පස්සේ NS කියලා ලියන්න. NS කියලා එකක් ගන්න. NS ද්විතීක දංගරයේ කොටවල් සංඛ්‍යාව. ද්විතීක දංගරයේ කොටවල් සංඛ්‍යාව. ද්විතීක දංගරයේ කොටවල් සංඛ්‍යාව. හරි. මේ කියන සංකේත හතර පාවිච්චි කරලා ඒ කියන්නේ VP VS NP NS කියන සංකේත හතර පාවිච්චි කරලා අපිට සම්බන්ධතාවයකට යන්න පුළුවන්. හරිද? ලියා ගන්න පහලින් ලියන්න පරිණාමකයක දංගරවල කොට සංඛ්‍යාව හා පරිණාමකයක දංගරවල කොට සංඛ්‍යාව හා විභවාන්තරය අතර සම්බන්ධතාවයක්
පහත පරිදි දැක්විය හැක පහත පරිදි දැක්විය හැක පහත පරිදි දැක්විය හැක පහත පරිදි දැක්විය හැක බලා ගන්න හරි අපිට පුළුවන් ප්‍රාථමිකයේ කොට සංඛ්‍යාව ඒ කියන්නේ ප්‍රාථමිකයේ තියෙන කොටවල් ගණන කොට සංඛ්‍යාව බෙදන්න ඕන මොනවද ද්විතීයිකයේ කොටවල් සංඛ්‍යාව ද්විතීයිකයේ කොට සංඛ්‍යාව ද්විතීයිකයේ කොට සංඛ්‍යාව බෙදන්න හරිද ප්‍රාථමිකයේ තියෙන කොටවල් ගන්න ද්විතීයිකයේ තියෙන කොටවල් ගන්න බෙදනවා ඒක සමාන වෙනවා ප්‍රාථමිකයේ විභවාන්තරයට ප්‍රාථමිකයේ විභවාන්තරය බෙදීම प्राथमिकයේ විභව අන්තරය බෙදීම ද්විතීයිකයේ විභව අන්තරය ද්විතීයිකයේ විභව අන්තරය හරිද මේක සංකේත භාවිත කරලා අපිට ලියන්න පුළුවන් ප්‍රාථමිකයේ කොට සංඛ්‍යාව කොහොමද n p द्वितीय कोटवाल संख्याව n s n secondary එක n primary හරි ඊට පස්සේ ප්‍රාථමිකයේ විභවාන්තරය b p द्वितीय විභවාන්තරය b s द्वितीय විභවාන්තරය b s මෙන්න මේ කියන සම්බන්ධතාවය ගන්න පුළුවන් හරි මේක ලියලා කොටු කරගන්න හරි ඊළඟ කොට කරගෙන අනුමාත්‍රකාව දාගන්න අධිකර පරිණාමක අධිකර පරිණාමක කියන්නේ මොනවද අඩු විභවාන්තරයක් දීපුවම ඒක වැඩි විභවාන්තරයක් වුණා වැඩි ප්‍රේරිත විද්‍යුත් ධාරාවක් වඩ පස් කරගන්න පුළුවන් පරිණාමක වල තමයි කියන්නේ අධිකර පරිණාමක කියලා. ලියන්න අනුවාදකව අධිකර පරිණාමක. අධිකර පරිණාමකයට ලියන්න සැපයුම් වෝල්ටීයතාවයට වඩා සැපයුම් වෝල්ටීයතාවයට වඩා වැඩි ප්‍රතිදාන සැපයුම් වෝල්ටීයතාවයට වඩා වැඩි ප්‍රතිදාන වෝල්ටීයතාවයක් ලබා දෙන සැපයුම් වෝල්ටීයතාවයට වඩා වැඩි ප්‍රතිදානයක් ලබා දෙන වැඩි ප්‍රතිදාන වෝල්ටීයතාවයක් ලබා දෙන වැඩි ප්‍රතිදාන වෝල්ටීයතාවයක් ලබා දෙන වැඩි ප්‍රතිදාන වෝල්ටීයතාවයක් ලබා දෙන පරිණාමක අධිකර පරිණාමක වේ අධිකර පරිණාමක වේ ඒ කියන්නේ අපි සපයන වෝල්ටීයතාවයට වඩා අපිට වැඩි අගයකින් යුත් වෝල්ටීයතාවයක් තමයි හම්බ වෙන්නේ මේ අධිකර පරිණාමක වලදී හරිද හරි වෙනම කරුණක් විදිහට ලියන්න පහලින් මේ අනුමාත්‍රකාව යටතේම වෙනම කරුණක් මේවායේ प्राथमिक දඟරේ පොට සංඛ්‍යාවට වඩා වැඩි ද්විතීයික දඟරේ පොට සංඛ්‍යාව වැඩිය හරිද ප්‍රාථමික දඟරේ පොට සංඛ්‍යාවට වඩා ද්විතීයික දඟරේ පොට සංඛ්‍යාව වැඩි ද්විතීයික දඟරේ පොට සංඛ්‍යාව වැඩිය හරි මේක අපි සංකේතවත් කරනවා මෙන්න මේ විදිහට ප්‍රාථමික දඟරේ මෙන්න මේ විදිහට අඳිනවා ප්‍රාථමික දඟරේ අඩු පොට සංඛ්‍යාවක් තියෙනවා හරිද එතන සම්බන්ධ කරලා තියෙනවා පත්‍යාවාර්ථ
වෝල්ටීයතාවය. මම අර මුදු යකඩ හරේ මෙන්න මේ විදිහට සංකේතවත් කරනවා. සහ ඊට පස්සේ අපි කියවනේ ප්‍රාථමික දඟරයට වඩා ද්විතීයික දඟරයේ කොටවල් සංඛ්‍යාව වැඩි කියලා. මේ ප්‍රාථමික දඟරයේ තියෙන කොටවල් සංඛ්‍යාව මේ ද්විතීයික දඟරයේ තියෙන කොටවල් සංඛ්‍යාව. ඒකට ද්විතීයික දඟරයේ කොටවල් සංඛ්‍යාව ගොඩක් වැඩි. හරි. මෙන්න මේ විදිහට අපි සංකේතවත් කරනවා. මේ ඒතකොට මෙහෙම දක්වනවා. ඒ කියන්නේ ප්‍රාථමික දඟරයේ කොටවල් සංඛ්‍යාව අඩුයි. ද්විතීයික දඟරයේ කොටවල් සංඛ්‍යාව වැඩි. මේ විදිහට නිරූපණය කරලා තියෙනවා මේක. ඒතකොට මොකද? අධිකර පරිණාමකයක්. අධිකර පරිණාමකයක්. මේක ප්‍රාථමික දැනගන්න. ප්‍රාථමික දඟරය මේක ද්විතීයික දඟරය. ද්විතීයික දඟරය. හරි. ඊට පස්සේ දාන්න අවකර පරිණාමක. අවකර පරිණාමක. අනුමාත්‍රකාවක් අවකර පරිණාමක. අවකර පරිණාමක. අවකර පරිණාමක. ලියාගන්න. සැපයුම් වෝල්ටීයතාවයට වඩා අඩු. සැපයුම් වෝල්ටීයතාවයට වඩා අඩු. සැපයුම් වෝල්ටීයතාවයට වඩා අඩු. ප්‍රතිදාන වෝල්ටීයතාවයක් ලබා දෙන. සැපයුම් වෝල්ටීයතාවයට වඩා අඩු. ප්‍රතිදාන වෝල්ටීයතාවයක් ලබා දෙන. ප්‍රතිදාන වෝල්ටීයතාවයක් ලබා දෙන පරිණාමක පරිණාමක අවකර පරිණාමක වේ. අවකර පරිණාමක වේ. අවකර පරිණාමක වේ. හරි. යටි ලියන්න. ඉතින් මේවායේ ප්‍රාථමික දඟරේ පොට ගන්නට වඩා 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 ද්විතීයික දඟරේ පොට ගණන අඩුය. ද්විතීයික දඟරේ පොට ගණන අඩුය. ද්විතීයික දඟරේ පොට ගණන අඩුය. ද්විතීයික දඟරේ පොට ගණනක පොට ගන්න අඩුයි. හරි. අවකර පරිණාමකයක්. අවකර පරිණාමකයක් අපි පාවිච්චි කරන්නේ වැඩි වෝල්ටීයතාවයක් සහිත විදුලිය අඩු වෝල්ටීයතාවයක් සහිත විදුලිය බවට පරිවර්තනය කරන්න. හරි. එතකොට අවකර පරිණාමකවල ප්‍රාථමික දඟරේ ගත්තාම ප්‍රාථමික දඟරේ තියෙන පොටවල් සංඛ්‍යාව මොකද? වැඩි. ප්‍රාථමික දඟරේ තියෙන පොටවල් සංඛ්‍යාව ගොඩක් වැඩි. ප්‍රාථමික දඟරේ මෙන්න මේ විදිහට පොටවල් විශාල සංඛ්‍යාවක් තියෙනවා. ද්විතීයික දඟරේ තියෙන පොටවල් සංඛ්‍යාව අඩුයි. ඊට වඩා අඩුයි. මේ විදිහට තමයි ද්විතීයික දඟරේ පොටවල් සංඛ්‍යාව ඊටයි. හරිද? එතකොට අපිට රූප සරණයක් දීලා තියෙනකොට ප්‍රාථමික දඟරේ සහ ද්විතීයික දඟරේ වෙන් කරගන්නේ ප්‍රාථමික දඟරේ සහ ද්විතීයික දඟරේ ඇසුරෙන් අවකරද අධිකරද කියන එක වෙන් කරලා හඳුනගන්නේ ප්‍රාථමික දඟරේ පොටවල් සංඛ්‍යාව වැඩි නම් ද්විතීයික දඟරේට වඩා ඒක අනිවාර්යයෙන්ම අවකර පරිණාමයක් වෙනවා. මේක හඳුනගන්න. අවකර පරිණාමයක් වෙනවා. මේ රූප සරණ බලන්න. හරි.
ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවා පරිණාමක භාවිතා කරන අවස්ථා. පරිණාමක භාවිතා කරන අවස්ථා. කොහොමද පරිණාමක භාවිතා කරන්නේ? පරිණාමකයක් මූලික වශයෙන් භාවිතා වෙන්නේ එක්කෝ වැඩි වෝල්ටේජතාවයක් සහිත විදුලිය අඩු වෝල්ටේජතාවයකට පරිවර්තනය කරන්න. එහෙම නැත්නම් අඩු වෝල්ටේජතාවයක් වැඩි වෝල්ටේජතාවයකට පරිවර්තනය කරන්න. ඔන්න ඒ ක්‍රියාවලිය තමයි පරිණාමකයක් භාවිතා වෙන්නේ. එතකොට ප්‍රායෝගිකව කොහොමද මේක සිද්ධ වෙන්නේ? ඔයගොල්ලෝ දන්නවා ජල විදුලි බලාගාර වලින් එහෙම නැත්නම් සුළං විදුලි බලාගාර වලින් නිෂ්පාදනය කරන විදුලිය තියෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ කිලෝවොට් 11ක් 12ක් ඒ වගේ අගේ පරාසයක එනවා. එතකොට මේ කිලෝවොට් 11 සම්ප්‍රේෂණය කරද්දී එහෙම නැත්නම් රට පුරා සම්ප්‍රේෂණ බෙදා හරිනකොට මේකේ කාර්යක්ෂමතාවය අඩු වෙනවා. ඒ කියන්නේ එතනින් කිලෝවොට් 11ක් දුන්නට සාමාන්‍යයෙන් දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ නොරොච්චෝලේ තියෙන ගල් අඟුරු බලාගාරයක ඉඳලා කිලෝවොට් 11ක් කොළඹට ගේනකොට කොළඹට වයර් මගින් ඒ කියන්නේ විදුලිය සම්ප්‍රේෂණය වෙන්නේ කම්බි ඔස්සේ. කම්බි ඔස්සේ තමයි සම්ප්‍රේෂණය වෙන්නේ. එතකොට ඕවා දිගේ ගලාගෙන එනකොට ඔය කිලෝවොට් 11 කොළඹට ඇවිල්ලා මයින්කොට කිලෝවොට් 11ක් පවතින්නේ නැහැ. කිලෝවොට් 11ක් පවතින්නේ නැහැ. එතකොට ශක්තිය හානි වෙනවා අතරමඟ. එතකොට මේක වළක්වා ගන්න සම්ප්‍රේෂණය කරන්න කලින් සම්ප්‍රේෂණය සිද්ධ කරන්න කලින් මේ කිලෝවොට් 11 පරිවර්තනය කරනවා කිලෝවොට් 220ක් 230ක් 250ක් ඒ වගේ විශාල අගයක් බවට. ඒ කියන්නේ කිලෝවොට් 11 අපි පත් කරනවා කිලෝවොට් 220ක් 230ක් 250ක් වගේ විශාල අගයක් බවට. හරිද? එතකොට ඊට පස්සේ අන්නේ විදිහට කිලෝවොට් 250ක වගේ විශාල අගයක් අපි එහෙම නැත්නම් සම්ප්‍රේෂණය කරනවා විදුලි බල සැපෙම ඔස්සේ. ඒ විදිහට සැපෙම ඔස්සේ සම්ප්‍රේෂණය කරයින් පස්සේ ඕගොල්ලෝ දන්නවා ගෙදරකට කිලෝවොට් 250ක් එන්නේ නැහැ කොයි වෙලාවකද. එතකොට මේ ආපු කරන්ට් එක කියන්නේ බලාගාරේ ඉඳලා ආපු කිලෝවොට් 250ක විදුලිය අපි අවකර පරිණාමක. අවකර කියන්නේ කිලෝවොට් 250 සාමාන්‍ය කිලෝවොට් ආයි පාර 11කට වගේ අඩු කර ගන්නවා. 11කට වගේ අඩු කර ගන්නවා. එතකොට මේකදී වායිතා කරනවා අවකර පරිණාමකයක්. මේ ඇඳලා තියෙනවා වගේ අවකර පරිණාමකයක්. එතකොට මේ විදිහට කිලෝවොට් 11 අඩු කර ගන්න පුළුවන් අවකර පරිණාමකයක් බවකින් අපිට වෝල්ට් 230කට වෝල්ට් 230කට පරිවර්තනය කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ට්‍රාන්ස්ෆෝම් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ 230 වෝල්ට් 230ක් තියෙනවා. නිවසකට සපයන වෝල්ට් 230. එතකොට මේ කියන වෝල්ට් 230 අපිට සමහර උපකරණ තියෙනවා අපේ ගෙවල් වල ඒවට සම්බන්ධ කරන්න බෑ වෝල්ට් 230ක්. يعني වෝල්ට් 230ක් දෙන්න බෑ. ඒවා පිච්චිලා යන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය සමහර උපකරණ තියෙනවා වෝල්ට් 12 සමහර තියෙනවා වෝල්ට් 24 වගේ කුඩා අගයන් පාවිච්චි කරනවා. එතකොට පරිභෝජනය කරනවා. එතකොට ඒවට දෙන්න නම් අපි ආයෙ පාරක් 230 පරිවර්තනය කරන්න ඕන වෝල්ට් 24ක් එහෙම නැත්නම් 12ක් බවට. එතකොට මේකෙදිත් භාවිතා කරන්නේ අවකර පරිණාමකයක්. පැහැදිලිද? එතකොට 230 24කට අඩු කරන්නත් පාවිච්චි කරන්නේ අවකර පරිණාමකයක්. මෙන්න මේ විදිහට තමයි ට්‍රාන්ස්ෆෝමර්ස් එහෙම නැත්නම් පරිණාමක අපිට ඉදිරියදා ජීවිතයේදී භාවිතා කරන්න හම්බ වෙන්නේ. හරි. ඊට පස්සේ පරිණාමකයක ශක්ති සම්බන්ධතාවය කියන කොටසට අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ. ලියා ගන්න අනුමාත්‍රකාවක් විදිහට පරිණාමකයක ශක්ති සම්බන්ධතාවය පරිණාමකයක ශක්ති සම්බන්ධතාවය පරිණාමකයක ශක්ති සම්බන්ධතාවය ශක්ති සම්බන්ධතාවය පරිණාමකයක ශක්ති සම්බන්ධතාවය
හරිලා ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවා ඕනෑම උපකරණයක් අපි භාවිතා කරනකොට ඕනෑම උපකරණයක් විද්‍යුත් උපකරණයක් භාවිතා කරනකොට අපි සපයන ශක්තිය 100%ක්ම උපකරණයට ඒ කියන්නේ උපකරණයෙන් අපිට හම්බෙන්නේ නැහැ අපිට අවුට්පුට් එක විදිහට එහෙම නැත්නම් ප්‍රතිලාභයේ විදිහට හම්බෙන්නේ නැහැ මොකද ශක්තිය සපයන ප්‍රමාණයට සාපේක්ෂව තාපයේ විදිහට වගේ විවිධ ශක්ති ප්‍රභේද විදිහට ශක්තිය හානි වෙනවා තාපයේ ලෙස හානි වෙන්න පුළුවන් ඒ වගේ එතකොට සපයන ශක්තියම අපිට හම්බ වෙන්නේ නැත්තම් සපයන ශක්තිය අපි හිතමුකෝ වෝල්ට් 100ක් සපයනවනේ ඒ වෝල්ට් 100ම අපිට ප්‍රතිදානයේ විදිහට හම්බ වෙන්නේ නැත්තම් ඒක ශක්ති හානියක් සිද්ධ වෙලා තියෙනවා එතකොට ඒකේ කාර්යක්ෂමතාවය 100% වෙන්නේ නැහැ 100% වෙන්නේ නැහැ එතකොට අපි හිතමුකෝ වෝල්ට් 100ක් සපයපුවම වෝල්ට් 20ක් අපත යනවා එතකොට අපිට හම්බෙන කාර්යක්ෂමතාවය 80%යි අන්න ඒ වගේ ශක්තිය අපිට සම්පූර්ණයෙන්ම හම්බ වෙන්නේ නැහැ කාර්යක්ෂම සම්පූර්ණ 100% කාර්යක්ෂමතාවයක් සහිත උපකරණ මේ ලෝකේ නැහැ එතකොට මේ අපි මේ ගණනය කිරීම වලදී උපකල්පනය කරනවා මේ පරිණාමක 100% කාර්යක්ෂමතාවයකින් යුක්ත පරිපූර්ණ පරිණාමක කියලා. කාර්යක්ෂමතාවය 100%යි නම් ඒ උපකරණයට අපි නමක් දෙන්න පුළුවන් පරිපූර්ණයි කියලා. පරිපූර්ණ උපකරණයක් කියලා. එතකොට දැන් මේ අපි මෙතන ගණනය කිරීම වලදී උපකල්පනය කරන්න යන්නේ පරිණාමක වල ක්ෂමතාවය කාර්යක්ෂමතාවය 100%යි කියලා. හරි. එතකොට මේ විදිහට ගණනය කරගෙන යනකොට අපිට එතකොට දැන් අපි පරිණාමකයට සපයන ජවයම එහෙම නැත්නම් පරිණාමකයට සපයන පවර් එකම අපිට අවුට්පුට් එක විදිහට එහෙම නැත්නම් ප්‍රතිදානයේ විදිහට හම්බ වෙනවා. හරිද? එතකොට අපිට මේක ඇතුලෙන් සම්බන්ධයක් ගන්න පුළුවන් ජවය සඳහා. එහෙම නැත්නම් පවර් එක සඳහා සම්බන්ධයක් ගන්න පුළුවන් V, ඒ කියන්නේ වෝල්ටීයතාවය වැඩි කරලා ධාරාවෙන් ඒක සමාන කරනවා ජවයට. එතකොට ජවය ලියගන්න ජවය සමානයි වෝල්ටීයතාවය වැඩි කිරීම ධාරාව. එහෙනම් නැත්නම් P සමානයි VI. P සමානයි VI. වැඩි කිරීම I ට සමාන වෙනවා. හරි. අපි කියවන ඉස්සලා පරිපූර්ණ එහෙම නැත්නම් ශක්ති හානියක් නැති පරිණාමකයන් කියලා උපකල්පනය කරනවා කියලා. එතකොට අපිට උපකල්පනය කරන්න පුළුවන් ප්‍රාථමිකයේ ජවය. ප්‍රාථමික දඟලේ ජවය සමාන වෙනවා ද්විතීයිකයේ ජවයට. ද්විතීයිකයේ ජවය. ප්‍රාථමිකයේ ජවය සමාන වෙන්න ඕන. ඒ කියන්නේ ප්‍රාථමික දඟලේ සපයන පවර් එක සමාන වෙන්න ඕන ද්විතීයික දඟලෙන් අපිට හම්බෙන පවර් එක. प्राथमिक जवය සමාන වෙන්න ඕන ද්විතීයික ජවයට. හරි. මේ සම්බන්ධතාවයත් එක්ක අපිට ගන්න පුළුවන් එතකොට ප්‍රාථමික ජවය ද්විතීයික ජවයට සමාන වෙනවා නම් ජවය සමාන වෙනවා මොකද තමයි V සහ I වල ගුණිතය. එතකොට ප්‍රාථමිකයට එක දාමු. VP වැඩි කිරීම IP සමාන වෙනවා ද්විතීයිකයේ. ඒ කියන්නේ සෙකන්ඩරි එකේ VS වතාව IS. ඒක කොහොමද? ප්‍රාථමික දඟලේ වෝල්ටීයතාවය වතාව ද්විතීයික දඟලේ ප්‍රාථමික දඟලේ වෝල්ටීයතාවය වැඩි කරනවා ප්‍රාථමික දඟලේ ධාරාවයි. ඒක සමාන කරනවා ද්විතීයික දඟලේ වෝල්ටීයතාවය වැඩි කිරීම ද්විතීයික දඟලේ ධාරාව. මෙන්න මේ සම්බන්ධය අපිට ගන්න පුළුවන්.